තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි සමසිත සූපත් කරන්නට ලෞතර ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සතහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සතහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ආනන්ද පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ මහනුවර අසරණ සරණ සමිති විශ්‍රාම නිවාසයේ නිවැසි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පියවති ජයසූරිය මහත්මිය විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अन्तरा गच्छन्तु देवता සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ
කුතෝ භයං සදා බීවන්දනීය ත්‍රිනිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති ලක්වැසි ලෝවැසි පින්නතුනි සූදානම තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අප්‍රමාණ මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් බුදුබණ පදයක් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නට අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් බොහෝම සැදැහැයෙන් යුක්තව කටයුතු කරනවා මහනුවර අසරණ සරණ සමිති විශ්‍රාම නිවාසයේ වාසය කරන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් පියවති ජයසූරිය මෑණියන් වහන්සේ අද මේ උදාර පුණ්‍ය ක්‍රියාව එතුමියගේ ප්‍රධාන දායකත්වයේ ඇතිව සිද්ධ කරනු ලබන්නේ මාර්තු මාසයේ 16 වන දිනට යෙදෙන 83 වන උපන් දිනයට තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා බොහෝම සැදැහැයෙන් යුක්තව මේ උතුම් ධර්මානුශාසනාව මුළු මහත් ලෝකයාටම ශ්‍රවණය කරන්නට දේශනා කිරීමේ ධර්ම දායකත්වයේ දරමින් ඒ මෑණියන් වහන්සේ කටයුතු කරනු ලබනවා. පියවති ජයසූරිය සෙනෙහබර මෑණියන් පූජනීය මහා සංඝරත්නය බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය නිස්සරය කරන බොහෝම ගුණබර මෑණියන් වහන්සේ කෙනෙක්. අපටත් එතුමිය බොහෝ අවස්ථාවන් වලදී එතුමිය විසින් රචනා කරන ලද ධර්ම ග්‍රන්ථ, එවැගේම පරිේශන ග්‍රන්ථ සිංහල භාෂාවෙන්, එවැගේම ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථ රාශියක් අපේ පුස්තකාලවලටද ලබා දෙමින් කටයුතු කරන බොහොම ගුණබර මාතාවක් බව ධර්මානුශාසනාවට పూర్වයෙන් සිහිපත් කරන්නට ඕන පියවති ජයසූරිය මාතාවට කරන ගෞරවයක් හැටියට. එතුමියගේ 83 වන උපන්දිනය යෙදෙන මේ මොහොතේ කල්පනා කළා මුළු ලෝකයටම ශ්‍රවණය කිරීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේහි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ධර්මානුශාසනාවක් දේශනා කරවාගෙන හැම දිනාටම බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන්නට එතුමිය අදහස් කරලා අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව. ඒ මෑණියන් වහන්සේගේ ආරාධනාව පරිදි අපි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව දේශනා කරනු ලබනවා. ධර්මානුශාසනාවක් දේශනා කරවාගෙන විශාල පිරිසකට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීමට ලැබීම ජීවිතේ ලැබෙන ඊ타ත්ම පින්බර අවස්ථාවක්. මේ විදිහට සිද්ධ කරන කුසල් අපට සංසාර ගමන පුරාවටම හිස තබාගෙන යා හැකි අත්තර නොවන හෙවණැල්ල වගේ පසුපසින් එන අනුගාමික නිධාන බවට පත්වෙන බවයි ඔබෙත් මගෙත් තථාගත බුදුරජාණන් වහන්සේ අපට
දේශනා කරන්නට යෙදුනේ. සතර මහා නිධානවල අනුගාමික නිදානයක් හැටියට මේ විදිහට කරන පින්ඵල ධර්ම අපි නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පාන අවස්ථාව දක්වාම පසුපසින් ගමන් කරලා අපට සසරට අවශ්‍ය කරන සැප විපාක සාධනය කරලා දෙන්නට ඉදිරිපත් වෙන මහා කුසලයක් අද සිද්ධ කර ගන්නවාය කියලා සෙනෙහබර පියවතී ජයසූරිය මෑණියන් අප්‍රමාණව සතුටටපත් වෙන්නට ඕන. ඒ නිසා ඒ උතුම් අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීමේ අරමුණ ඇතිව සිද්ධ කරන මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන මේ වෙලාවේ මම ධර්ම දේශනාවට මාතෘකාව හැටියට තෝරා ගත්තේ කුද්දක නිකායේ ධම්මපදයේ සඳහන් වන ගාථා පාඨයක්. මේ ගාථා ධර්මයේ කුද්දක නිකායේ ධම්මපදයේ පිය කියන වග්ගයේ 8 වෙනි ගාථාව හැටියට සඳහන් වෙනවා. සමස්ත ධම්මපදයේ 216 වෙනි ගාථාව හැටියටයි මේ ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ. අපේ රටේ දහම් පාසල් වලට යන බෝසත් දුවල පුතාලා පාසල් වල ඉගෙන ගන්න අපේ පුණ්‍යවන්ත දරුවෝ ඇතුළු ලොකු කුඩා මව් දෙමව්පිය හැම දිනාම පාහේ දන්න කටපාඩමේ තියෙන නිතර සාකච්ඡාවට බඳුන් වෙන ගාථා පාඨයක් තමයි මම මාතෘකාව හැටියට අද දවසේ දේශනා කළේ. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා එදා තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ ඉන්න ගමන් මේ ධර්මාවවාදය මුළු මහත් ලෝකයාටම ආදර්ශයට ගනිමින් ජීවිත ගොඩනගා ගනිමින් සසර ජීවිතය සුවපත් කර ගැනීම සඳහා දේශනා කරන්නට යෙදුණා. පින්තුනි එදා තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්න දවසක මේ ධර්මානුශාසනාව දේශනා කරනවා. අපේ බුදුහාමුදුරුවෝ සෑම දවසකම අලුයම උදේ පාන්දරම උන්වහන්සේ මහා කරුණාව කියන සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලනවා. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ආරම්භ වෙන්නේ එතනින්. මහා කරුණාව කියන සමාපත්තියට සමවැදිලා මුළු ලෝකේ දිහාම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් බලනවා, කරුණාවෙන් බලනවා. බලන්නේ අද දවසේ මම කාටද පිහිට විය යුත්තේ කියලා උන්වහන්සේ හොයලා බලනවා. එහෙම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලනකොට පිහිට විය යුතු පිරිස, පිහිට විය යුතු පුජ්‍යලයා උන්වහන්සේට මුණ ගැහුණාම ඒ තැනැත්තා ඉන්න ඕනෑම තැනකට ඔබෙත් මගෙත් තථාගත බුදුහාමුදුරුවෝ වැඩමවලා ඒ පිහිට ලැබිය යුතු පුජ්‍යලයාට පිහිට වීම තථාගත බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තිබෙන ඊටාම සුවිශේෂී කාර්යයක්. බුද්ධ චරිතයේ වැදගත්ම අවස්ථාවක්. ඒ අනුව තථාගත බුදුහාමුදුරුවෝ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලනකොට එක දවසක් උන්වහන්සේට පෙනෙනවා සවැත් නුවරම වාසය කරන මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණෙක්. දැනට මේ තැනැත්තා බ්‍රාහ්මණ වංශිකයි
ඒ නිසාමම මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ පිළිගන්නේ බමුණු දහම. ඊශ්වර නිර්මාණවාදය පිළිගන්නවා. මේ මුළු විශ්වයම දෙවියන් වහන්සේගේ මැවීමක් කියලා පිළිගන්නවා. මානව සත්වයා මිනිසාද දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියලා පිළිගන්න බ්‍රාහ්මණ ධර්මය ඊශ්වර නිර්මාණවාදයට ගරු කරන කෙනෙක් බමුණෙක් බ්‍රාහ්මණ වංශිකයෙක්. ඒත් අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණට ගෝචර වෙනවා මේ අන්‍යාගමික බ්‍රාහ්මණ මතදරන ඊශ්වර නිර්මාණවාදයට ගරු කරන මේ බ්‍රාහ්මණයාට සම්මා දිට්ඨියට යොමු කෙරෙව්වොත් නිවැරදි මාර්ගයට යොමු වුණොත් සාංශාරිකව සිද්ධ කරලා තියෙන පින්වල ප්‍රතිඵලයක් හැටියට මේ බ්‍රාහ්මණයාට සෝවාන් වීමට තරම් ප්‍රමාණවත් සාංශාරික කුසලයක් තියෙන බව බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට පෙනුණා. එතකොට මේ බ්‍රාහ්මණ වංශිකයා මේ බ්‍රාහ්මණයා මේ භවයේ බමුණු චින්තනයේ පිළිගනිමින් බ්‍රාහ්මණයෙක් හැටියට කටයුතු කළද පෙර සංසාරේ දැන් අද මිත්‍යා දෘෂ්ටිකයිනේ පෙර සංසාරේ ගොඩාක් පින් කුසල් කරපු කෙනෙක්. ඒ කියන්නේ පෙර භවවල බෞද්ධයෙක්. බුදු සමය පිළිගත්ත බෞද්ධ ධර්මයට ගරු කරපු හොඳට පින් කුසල නිරත වෙලා සෝවාන් වීමට තරම්ම පින් කරගත්ත කෙනෙක්. එහෙම වුණාට මේ භවයේ එයා උත්පත්තිය ලබන්නේ මිත්‍යා දෘෂ්ටික ධර්මයක් පිළිගන්න පරම්පරාවක පවුලක කුලයක සම්භවයක. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර එයා උත්පත්තිය ලබන්නේ එක යුගයේ. දැන් මේ බ්‍රාහ්මණ වංශික තැනැත්තාට බුදුරජාණන් වහන්සේ පිහිට වීමට අදහස් කළා. ඒ පිහිට වීමට අදහස් කිරීම ඉතාමත්ම වැදගත්. බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රමය වැදගත්. දැන් උන්වහන්සේට පෙනෙනවා මේ බ්‍රාහ්මණයට සෝවාන් වෙන්න තරම් පින් කුසල් තියෙනවා. හැකියාවක් තියෙනවා, ශක්තියක් තියෙනවා. සෝවාන් වෙන්න තරම්. අවසාන ප්‍රතිඵලය සෝවාන් භාවයට පත්වීම. ඒ ප්‍රතිඵලයට ළඟා වෙන්න පුළුවන් ශක්්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒ ශක්්‍යතාවයේ තියෙන්නේ, ඒ හැකියාව තියෙන්නේ දැනට යටපත් වෙලා. ඒ හැකියාව යටපත් වෙලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ. ඒ හැකියාව මුදුන් පමුණවා ගන්නට නම් ඒ යටපත් වෙලා තියෙන ශක්තිය අවදි කර ගන්න ඕන. ඒ ශක්තිය අවදි කරවන්න ඕන. ඒ ශක්තිය අවදි කරවන්නට නම් ඊට අවශ්‍ය කරන පිළිවෙත, අවශ්‍ය කරන මාර්ගය සකස් කරලා දෙන්න ඕන. වර්තමාන අධ්‍යාපන ක්‍රමය වගේ අපි දරුවන්ට උගන්වන්නේ අපේ පියවතී ජයසූරිය විශ්‍රාමලත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නට යෙදුණු මේ මාතාව මේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ ඉතාමත් හොඳින් දන්න කෙනෙක්. එතුමියටත් ඉතාමත් හොඳට පැහැදිලි මේ කාරණය. අද වර්තමාන අධ්‍යාපන මනෝවිද්‍යාවේ අපි මේ සාකච්ඡා කරන ගැඹුරුම අවස්ථාව එදා තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයාට හඳුන්වලා දුන්න අවස්ථාවක් මේ අවස්ථාව. අපි දරුවන් පාසල් යවලා බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවන්ගේ සැඟවිලා තියෙන කුසලතාවය, සැඟවිලා තියෙන ශක්්‍යතාවය මුදුන්පත් කරගන්නට.
අපි ළමෙක් පාසලට බාර දෙන්නේ එක ශ්‍රේණියට පුංචි වයසේදී. අපි එයා වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 5ේදී 6ේදී. එයාගේ වෙනස අපට ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ ඒ දුවට පුතාට අවුරුදු 16ක් 17ක් විතර වෙනකොට. සාමාන්‍ය පෙළ විභාගයේදී අපි බලාපොරොත්තු වෙන්නේ, උසස් පෙළදී අපි බලාපොරොත්තු වෙන්නේ, විශ්වවිද්‍යාලයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු හිතේ තියාගෙන තමයි අපි පුංචි දරුවා පාසලට යවන්නේ. එතකොට අපේ බලාපොරොත්තු වලට තව ගොඩාක් කල් තියෙනවා. විද්‍යාර්ථයෙක් බවට පත් කරන්නට, උගතෙක් බුද්ධිමතෙක් බවට පත් කරන්නට අපි ආරම්භ කරන්නේ අවුරුදු 10කට 15කට පෙර පාඨමාලාව ආරම්භ කරනවා. එතකොට විශේෂත්වය තමයි මේ පාඨමාලාව ක්‍රමිකව යන ක්‍රමයක්. පෙලින් පෙළට දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද දරුවාගේ නුවණ වැඩි දියුණු වෙන ආකාරයට දවසින් දවසට ශිල්ප ශාස්ත්‍ර ලබලා දෙනවා. ටික ලබලා දෙනවා. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල තව අවුරුදු 10කින්, තව අවුරුදු 12කින් බලාපොරොත්තු වෙන්නේ. ඒ දිනේ එනකන් අපි ටික දරුවා වෙනස් කරනවා. දරුවාගේ ඥාණය වර්ධනය කරනවා. දරුවාගේ දැනුම වර්ධනය කරනවා. අර සාංශාරිකව යටපත් වෙලා තියෙන ශක්්‍යතාවයන් අවදි වෙන්නට, ඒ කුසලතාවයන් අවදි වෙන්නට අපි ඉඩ හදලා දෙනවා. සමහර දරුවෝ ටික වසරින් වසර අති දක්ෂයින් බවට පත් වෙනවා. එතකොට අපිට පේනවා අවුරුදු තව 10කින් 12කින් බලාපොරොත්තු වෙන අපේ ලංකාවේ නම් සාමාන්‍ය පෙළ විභාගයේ, උසස් පෙළ විභාගයේ අපිට පේනවා දරුවා 8 9 10 පන්තිවල ඉඳිද්දී හොඳට පාස් වෙන බව අපිට දැනෙනවා. එයාට අර සාංශාරික කුසලය, ඒ වගේම වර්තමානයේ ලැබලා දෙන ඒ අධ්‍යාපනය ඊටමත් හොඳින් පෙලින් පෙළට ධාරණය කරගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. ටික දියුණු වෙනවා. ඒ දියුණු වෙලා යන්නේ අර අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කරා. දැන් ඒක තමයි අපි අද කාලේ ළමයිට උගන්වන ක්‍රමය. එක ශ්‍රේණියට දුවේ පුතෙක් ඇතුල් කරනකොට එක ශ්‍රේණිය උගන්වන ඒ ගුරු මවට, ගුරු පියාටද තියෙන බලාපොරොත්තුව මේ දරුවා සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් කරන්න හොඳ දක්ෂ දුවෙක් කරන්න ඕන, දක්ෂ පුතෙක් කරන්න ඕන. සාමාන්‍ය පෙළ තමයි විභාගය. උසස් පෙළ තමයි විභාගය. ඒ සඳහායි මේ දරුවා සූදානම් කරන්නේ. විවිධ ක්‍රම අනුගමනය කරනවා. ප්‍රායෝගික ක්‍රම, ශාස්ත්‍රීය ක්‍රම, ශිල්පීය ක්‍රම පාවිච්චි කරනවා. එක දරුවට විවිධ ක්‍රම වලින් ශිල්ප ලබලා දෙන්න, ශාස්ත්‍ර ලබලා දෙන්න මහන්සි වෙනවා. විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කරන සියලු ගුරුවරු අපේ රටේ පාවිච්චි කරලා ඒ හැකියාවන් දියුණු පවුණු කරන්න මහන්සි වෙනවා. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දැන් දකිනවා අපේ පැහැදිලි කරපු විදිහට නම් මේ ශිෂ්‍යයා අනාගතයේ දවසක සෝවාන් භාවයට පත් වෙන ප්‍රතිඵලයට ළඟා වෙන්න පුළුවන් ශිෂ්‍යයෙක්. ශ්‍රාවකයෙක් නම් මාර්ගඵල ලබන්න පුළුවන් ශ්‍රාවකයෙක්. දැන් පාඨමාලාව ආරම්භ කරන්න ඕනේ. අපි අර දරුවන්ට එක ශ්‍රේණියේදී පටන්ගෙන 11 විභාගෙ ලියනවා වගේ මේ පාඨමාලාව කලින් ආරම්භ කරනවා. තථාගත බුදුහාමුදුරුවෝ දකින්නේ මේ බ්‍රාහ්මණයා තව මාස 3මාරකින් 4කින් තමයි සෝවාන් භාවයට පත් වෙන්නේ. අද දැක්කට ඉදිරියේදී සෝවාන් වෙන්නේ. ඉදිරියේදී තමයි සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා වූ හැකියාව දැන් යටපත් වෙලා තියෙනවා. ඒ හැකියාව මුදුන් පමුණුවා ගන්නට මාස 3-4ක කාලයක් යනවා. බලන්න අපේ බුදුහාමුදුරුවෝ මොනතරම්නම් මනෝවිද්‍යාත්මකව අර මනෝ පුබ්බංග මා ධම්මා කියලා උන්වහන්සේ දේශනා කරන විදිහට
මනස පිළිබඳව මොන තරම්නම් බුද්ධ ඥානය තුළ අවබෝධය තිබුණද? මේ මනස ඉදිරියේදී ලැබෙන ප්‍රතිඵලයක් පිළිබඳවයි බුදුහාමුදුරුවෝ කියවගන්නේ. ඒ අනුව උන්වහන්සේ මේ බමුණාගේ සෝවාන් ඵලයට යන පාඨමාලාව එදාම ආරම්භ කළා. මේ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ වංශිකයෙක්, බුදුහාමුදුරන්ට ගරු කරන කෙනෙක් නෙමෙයි, තිසරණ සරණ ගිය කෙනෙක් නෙමෙයි. අද එහෙත් යටපත් වුණු හැකියාවක් තියෙනවා. යටපත් වුණු පිනක් තියෙනවා. ඒක මෝදු කරලා ගන්න ඕන ප්‍රතිඵල ලබා ගන්නට. ඒ අනුව තථාගත බුදුහාමුදුරුවෝ මහා කරුණා සමාපත්තියෙන් හඳුනාගත් මේ බමුණට පිහිට වෙන්න මහා ප්‍රඥාවෙන් උපක්‍රමය කල්පනා කරන. මහා ප්‍රඥාවෙන් කල්පනා කරන උපක්‍රමය තමයි මේ බ්‍රාහ්මණයා කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගන්න ඕනි. කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණාම මේ බමුණගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. සදැහැති භාවය දියුණු වෙනවා. දියුණු වුණ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට තමයි, ශ්‍රද්ධාව දියුණු වුණාම තමයි ඒ තැනැත්තාට තුනුරුවන් පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව ධනයක්. සද්ධා ධනං. ඒ ශ්‍රද්ධාව නැමැති ධනය ඕනෑම කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඇති වුණොත්, ඇති කරගත්තොත් තමයි ඉදිරියට ධාර්මික ජීවිතයක් ගත කරන්න පුළුවන්. ශ්‍රද්ධාව නැති මිනිස්සු අපට පේනවා. ශ්‍රද්ධාව තියෙන මිනිස්සු පේනවා. සමහර උදවිය ශ්‍රද්ධාවක් නැතිව කටයුතු කරනවා අපට දකින්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාව උපදවා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ බ්‍රාහ්මණයා වෙනස් කර ගැනීම සඳහා උන්වහන්සේ තෝරාගත් උපක්‍රමය තමයි මිත්‍රයෙක් බවට පත් කරගෙන ශ්‍රද්ධාව අවදි කරව ගන්න ඕනි. එතකොට තමයි ප්‍රඥාව කරා යන්න පුළුවන්. මේ බමුණා බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට මුල්ම කාලේ බ්‍රාහ්මණ වංශික කුඹුරු වැඩ කරේ නැහැ, ගොවිතැන් කළේ නැහැ, කෘෂිකාර්මික වෘත්තීන් වල නිරත වෙලා හිටියේ නැහැ. නමුත් බුද්ධ කාලය වෙනකොට පරිවර්තනය වෙලා ග්‍රාමීයව තිබුණු ජනාවාස නාගරීකරණය වෙලා, නගර නිර්මාණය වෙලා, බමුණන්ට තිබුණු බල අධිකාරීත්වය යම් යම් පමණකට වෙනස් වෙලා, බ්‍රාහ්මණයෝ පවා ගොවිතැන් කරන්නට, කෘෂිකාර්මික ජීවනෝපායට යොමු වෙලා හිටිය බුදුහාඳුර පහළ වෙනකොට. ඒ අනුව මේ බමුණ කුඹුරු වැඩ කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයා පළවෙනියටම මුණ ගැහෙන්න යන්නේ කුඹුරක් අස්සද්දන වෙලාවේ. කුඹුරක් සකස් කරන්නට ඒ ගොඩ ඉඩමක් සුද්ධ කරන තැනට බුදුහාමුදුරුවෝ වැඩියා. මේ දෙන්න අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. දැන් පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නේ. බ්‍රාහ්මණයා ශේස්ත්‍රයක් සුද්ධ කරනවා එතන කුඹුරක් සකස් කිරීමේ අරමුණ ඇතිව. ඔබෙත් මගේ තථාගත බුදුහාමුදුරුවෝ මේ බමුණා අර ශේස්ත්‍රය සුද්ධ කරන තැනට, ඉඩම සුද්ධ කරන තැනට වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩමවලා බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයට කතා කරනවා. බොහෝම ගෞරවයෙන් කතා කළා. අපේ බුදුහාමුදුරුවෝ හැම දිනාටම කතා කරනවා. ඉස්සෙල්ලම කතා කරනවා. කතා කරනකන් ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා කතා කරනවා. පුබ්බී කතා. ඉස්සෙල්ලම කතා කරනවා. ඒ අනුව බ්‍රාහ්මණයා කුඹුර සුද්ධ කරන්නට ලැහැත් වෙලා ඉන්න තැනට වඩින බුදුහාමුදුරුවෝ කතා කරලා අහනවා, බ්‍රාහ්මණය ඔබ කුමක් කරන්නෙහිද? බ්‍රාහ්මණය ඔබ මොකද කරන්නට ලැහැස්ති කියලා බුදුහාමුදුරුවෝ බොහොම කරුණාවෙන් බමුණගෙන් විමසුවා. ඒ කතා කරලද භාෂාවේ තිබුණු උපසාන්ත භාවය නිසාමම බමුණ බුදුහාමුදුරුවෝ අඳුරනවා, පහළ වෙලා ඉන්න බව දන්නවා.
බුදුහාමුදුරන්ට පිළිතුරක් දුන්නා. වෙන මුකුත් කතාවක් නැහැ. බමුණක් කියනවා භාග්‍යවතුන් වහන්සේ මම කුඹුරක් ඉදි කරනවා. පළවෙනිම දවසේ එච්චරයි දෙදෙනාගේ සාකච්ඡාව. බමුණ දන්නේ නැහැ. එයාගේ අවසාන ප්‍රතිඵලය කරා ගමන් කරන පාඨමාලාව ආරම්භ වුණා. එක ශ්‍රේණියට ඇතුළත් කරලා දැන් ඉන්නේ. එක ශ්‍රේණියට ඇතුළත් කරලා. දැන් පාඨමාලාව පටන් ගන්න තියෙන්නේ දැන් නොබෝ දවසකදී සාමාන්‍ය පෙළ උසස් පෙළ තියෙනවා. බ්‍රාහ්මණයා දන්නේ නැහැ. අපි පුංචි දොළ පුතාලා වගේ. එයාලා සාමාන්‍ය පෙළ විභාගෙ දන්නේ නැහනේ. එයාලා ශිෂ්‍යත්ව විභාගෙ දන්නේ නැහනේ. එයාලා උසස් පෙළ විශ්වවිද්‍යාලය ගැන දන්නේ නැහැ. මුකුත් එකේ පන්තිර යනකොට. ඒකනේ ආපහු එන්න අඬන්නේ. හැබැයි අම්මා දන්නවා අප්පච්චි දන්නවා. ගුරු මව්වරු ගුරු පියවරු දන්නවා. ඒගොල්ලෝ ඉදා ඉඳලම පටන් ගන්නවා හොඳට අකුරු ලියන්න පුරුදු කරන්න. කුසලතාවයන් දියුණු කරන්න මහන්සි වෙනවා. විවිධ ක්‍රම අනුගමනය කරනවා. කැමති නෑ. ඒ වුණාට විවිධ ක්‍රම අනුගමනය කළ දක්ෂෝ නිර්මාණය කරනවා. මේ ලෝකයේ සියලුම දක්ෂෝ සියලුම වෘත්තිකයෝ නිර්මාණය උනේ ගුරුවරුන්ට බුදු බවත් වෙන්න. හැමෝටම තමන් එතෙන්ට ගෙනාපු ගුරුවරයෙක් ඉන්නවා. බොහෝ අයට ගුරුවරයා අමතක වුණාට අනිවාර්යයෙන්ම අද තමන් ඉන්න තැනට එන්න මූලික අඩිතාලම හදලා එතෙන්ට තල්ලු කරගෙන එතෙන්ට ඇදගෙන ගිය අම්මා තාත්තා සහ අම්මා තාත්තට අමතරව මඟ පෙන්නපු ගුරුවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට හිසනමා ගෞරව කරන්න ඕන. ඒගොල්ලෝ නිසා තමයි අද ජීවත් වෙන්නේ. අද මාසෙන් මාසෙට දවසින් දවසට ඔබ යම් මුදලක් අතට ගන්නවා නම් වේතනයක් අතට ගන්නවා නම් ඒ මුදල අරගෙන අම්මා අප්පච්චි දූ දරුවෝ බිරින්දෑවරු ඒගොල්ලෝ ජීවත් කරනවා නම් ඒ සියල්ල කරන්නේ අර එක දවසකදී අපට මුණ ගැහුණ ගුරු දෙවිවරුන්ට බුදු බවත් වෙන්න. ඒ උතුම් ගුරුවරුන්ට බුදු බවත් වෙන්න. ඒගොල්ලෝ තමයි අපට පාර පෙන්වුවේ අත දුන්නේ. අපි ඇදගෙන ගිහිල්ලා එතෙන්ට දැම්මේ. ගුරුවරු අපේ පපුවට අත තියලා පස්සට තල්ලු කරේ නෑ. එහෙම පපුවට අත තියලා තල්ලු කරන අයත් ඉන්නවා. හොඳට මතක තියාගන්න ඕන කවුරු හරි අපේව තල්ලු කරන්නේ පපුවට අත තියලා නම් අපේ ඉස්සරහට ඇවිල්ලා නම් අපි යන්නේ පස්සට. අපේ ජීවිතේ අපි කඩාගෙන වැටෙන විදිහටයි ඒගොල්ලෝ තල්ලු කරන්නේ. කවුරු හරි අපේ පිටිපස්සෙන් ඉඳලා තල්ලු කරනවා නම් මතක තියාගන්න ඕන සමහරට අපිට එයා පෙනෙන්නේ නැහැ. අර පපුවට අත තියලා තල්ලු කරපු කෙනා පේනවනේ අපි රැවටෙනවා එයාට. නමුත් අපේ කොන්දට අත තියලා තල්ලු කරන කෙනා අපිට පෙනෙන්නෙත් නැති වෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕන එයා තල්ලු කරාම අපි යන්නේ ඉස්සරහට. එයා තල්ලු කරාම අපි යන්නේ ඉස්සරහට. එයා තල්ලු කරලා බලාගෙන ඉන්නේ අපි ඉස්සරහට යනකම්. දියුණු වෙනකම්. ලෝකේ හැම ගුරුවරයෙක්ම බලාගෙන ඉන්නේ තමන් උගන්වපු දරුවෝ ඉස්සරහට යනකම්. තමන්ට ඉස්සරහින් යනකම් බලාගෙන ඉන්නේ. ඒකයි කොන්දට අත තියලා තල්ලු කරන්නේ. ගොඩාක් මිනිස්සු අපි පිරිහෙනවා බලන්ට ආසාය. අපි පස්සට යනවා බලන්ට ආසාය. අපි පිරිහෙනවා බලන්ට ආසාය. අපි ඉස්සරහටම ඇවිල්ලා අපිව මුලා කරලා පපුවට අත තියලා තල්ලු කරනවා. අපි ගොඩක් කාලෙකින් තමයි දන්නේ අරයා තමා මා මෙතෙන්ට ඇදලා දැම්මේ කියලා. ඒ නිසා අපිට ඒ අවබෝධය තියෙන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඉස්සරහට තල්ලු කරලා දියුණු වෙනවා බලන් ඉඳලා අපි ධර්ම මාර්ගයේහි ගමන් කරලා නිවන් මඟට පිළිපන් කෙනෙක් හැටියට ඒ ෂේම භූමියට පමුණවලා සතුටු වෙන කෙනෙක්. ඒ සන්තුට්ඨිය ලබා ගන්න කෙනෙක්. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පාඨමාලාව ආරම්භ කරලා පළවෙනි දවසේ ලොකු කතාවක් නෑ ගිහිල්ලා ඇහුවා මොකද කරන්නේ? බ්‍රාහ්මණයා කියනවා මං කුඹුරක් සුද්ධ කරන්න ලැහැස්ති ස්වාමීනි කියලා. ටික දවසක් කාලේ එහෙම ගත වෙන්න දීලා ආයෙ ඔබෙත් මගෙත් බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයා අර කුඹුර සුද්ධ කරන තැනට වඩිනවා. ආයෙත් දවසක වඩිනවා. බුදුහාමුදුරුවෝ එදා බමුණගෙන් අහනවා බ්‍රාහ්මණය දැන් ඔබ කුමක් කරන්නෙහිද? අද මොකද කරන්නේ බ්‍රාහ්මණය කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මෙයා පිළිතුරු දෙනවා
අද වපුරනවා. වපුරමි. දැන් කුඹුර සකස් කරලා වපුරන දවසේ තමයි බුදුහාමුදුරුවෝ ආයෙ වඩින්නේ. එදා බ්‍රාහ්මණය කියනවා අද වපුරනවා. එච්චරයි ලොකු විශේෂයක් නෑ. දැන් දෙවෙනි දවස හැබැයි මුණ ගැහෙන්නේ. එදාට වඩා අද බුදුහාමුදුරුවෝ ගැන ටිකක් දන්නව අඳුරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ තවත් ටික දවසක් කල් ඇරලා ආයේ මේ බ්‍රාහ්මණයා කුඹුරේ වැඩ කරන දවසක නැවතත් බමුණ මුණ ගැහෙන්න කුඹුරටම වඩිනවා. කුඹුරටම වැඩමවල බුදුහාඳුරු බ්‍රාහ්මණයට කතා කරලා අහනවා බ්‍රාහ්මණේ දැන් ගොයම් පැහිලාද කියලා අහනවා. ගොයම් පැහිලාද? බමුණ බුදුහාඳුර පිළිතුරු දෙනවා නැහැ. තාම ගොයම් රකිමින් ඉන්නවා. තාම කුඹුරු පැහිලා නැහැ. ගොයම් රකිමින් ඉන්නවා. අපි මතක තියාගන්න ඕනි බුදුරජාණන් වහන්සේ තරම් කුඹුරු ගැන කෘෂිකර්මාන්තය ගැන ගොවිතැන ගැන තවත් දන්න කෙනෙක් නැති තරම් සුද්ධෝදන මහරජුරුවන්ගේ පුතා කිඹුල්ලත් නුවර මහා කෙත් යායවල් තිබුණේ සිද්ධාර්ථ කුමාරයා පළවෙනිටම ගෙදරින් එළියට යන්නෙත් වප්මගුල් උත්සවයේ දවසේ එනිසා කෘෂිකර්මාන්තය ගැන බුදුහාඳුර හොඳට දන්නවා ඒත් බමුණගෙන් අහනවා යාළු කරගන්න ඕනනේ යාළු කරගන්න ඕන හිතවත් කරගන්න ඕනේ ශ්‍රද්ධාව උපදවන්න ඕනේ අවසාන ප්‍රතිඵලයට ළඟා වෙන්න බුදුහාඳුර බමුණගෙන් අහනවා ගොයම් පැහිලාද කියලා බමුණ කියනවා නෑ තාම ගොයන් රකිමින් ඉන්නවා ඊළඟට බුදුහාඳුර ආයෙ ටික දවසක් තියලා ආයෙ දවසක් වඩිනවා කුඹුරටම වඩිනවා එකල බ්‍රාහ්මණයාගෙන් බුදුහාඳුර අහනවා තාම ගොයන් රකිමින් ඉන්නවද කියලා. තාම ගොයන් රකින්නවද? එතකොට බ්‍රාහ්මණයා බුදුහාමුදුරන්ට පිළිතුරු දෙනවා එසේය. ඔන්න දැන් ටිකක් වචන වෙනස්. එහෙමයි කියලා කියනවා. එසේය. දැන් ගොයම් පැහිලා. හෙට ගොයම් කපන්න ඕනේ. අද ටිකක් වචන වැඩි. දැන් ටිකක් හිතවත්. දැන් අවස්ථා 4ක් මුණ ගැහිලා තියෙනවා. කුඹුරේදී මුණ ගැහෙන්නේ හැමදාම කුඹුරට එනවා. දුකසප හොයලා බලන්න එනවා වගේ. හරි මිත්‍රශීලීව ඇවිල්ලා කතා කරලා අද මොකද කරන්නේ? හා එහෙමද? අද මොකද කරන්නේ? 3-4 සැරයක් කතා බහ කරලා අහලා ගියා. අපට උනත් කෙනෙක් දෙතුන් වතාවක් හම්බ වෙලා අපෙන් තොරතුරු ඇහුවොත් අපි ටිකක් එයා පිළිබඳව ගෞරවයක් උපදිනවා. එයා පිළිබඳව අපේ හිතේ ප්‍රසාදයක් උපදිනවා සතුටක් උපදිනවා අනේ මේ මිනිස්සයා දැන් දෙතුන් වතාවක්ම මට කතා කළා මගෙන් තොරතුරු ඇහුවා අපිට එහෙම වෙනසක් ඇති වෙනවා බ්‍රාහ්මණ වංශිකයටද දැන් එහෙම ටිකක් වෙනසක් හිතේ වෙලා බුදුහාමුදුරුවෝ විමසනවා තාම ගොයන් රකින්නවද කියලා එතකොට කියනවා එසේය දැන් ගොයම් පැහිලා තියෙන්නේ කපන්න සූදානම් හෙට ගොයම් කපනවා ඒ වෙලාවේ තව ටිකක් දිගට වාක්‍යයක් කියනවා මේ කෘෂිකාර්මික බමුණා. බුදුහාන්ට කියනවා ඔබ මේ කුඹුර ඉදිකිරීමට මම පටන් ගත්ත දවසේ ඉඳලා මං හම්බ වෙන්න කීප වතාවක් මගේ කුඹුරටම වැඩියා. මං කුඹුර සුද්ධ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා කීප වාරයක්ම මං හම්බෙන්න කුඹුරටම ඔබ වැඩියා. මගේ සතුට බොහෝය. මං ගොඩාක් සතුටු වුණා. ඔබ නිතර නිතර මං හම්බ වෙන්න මගේ තොරතුරු හොයලා බලන්න ආව එක ගැන මං ගොඩාක් සතුටු වුණා. ඔබටත් මේන් කොටසක් අයිති. මොකද කුඹුරට නිතර නිතර ආවනේ. ඔබටත් මේන් කොටසක් ඇති මේ කුඹුරේ අස්වැන්නෙන් කොටසක් ඔබටත් අයිති. ඔබ හොයලා බලන්න නිතර කුඹුරට ආපු කෙනානේ. කොටසක් අයිති. ඔබට නොදී මම මේ කුඹුරේ බත් අනුභව නොකරමි. ඔබට කෑම වේලක් නොදී මං මේ කුඹුරේ බත් කන්නේ. දැන් යා ලොකු වෙනසකටපත් වෙලා. බුදුහාමුදුරුවොත් එක්ක දැන් මිත්‍රයි. කොච්චර මිත්‍රද කියලා කිව්වොත් එයා කියනවා ඔබට ආහාර පිණිස කොටසක් නොදී මම මේ කුඹුරේ ආහාර අනුභව කරන්නේ. මේ වී වලින් මම බත් කන්නේ.
ඔබට ටිකක් අනිවාර්යෙන් දෙනවා. මං කෑම කන්න පෙර ඔබට දෙනවා ටිකක්. බුද්ධ පූජාව පවත්වනවා කියලා මේ කියන්නේ. පළවෙනිම කොටස අග්‍ර සස්‍ය ඔබට පූජා කරනවා කියලා කියන්නේ. පළවෙනිම කොටස දරුවන්ටවත් නොදී තමන්වත් නොකා අපි අද බුද්ධ පූජාව පවත්වන විදිහ දැන් බලන්න අපිට පෙනෙනවා මේකනේ ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ මාස 3-4කට පෙර අපේක්ෂා කළ ශ්‍රද්ධාව දැන් එයාට ඇති වෙලා. එයා කියනවා අග්‍ර සස්‍ය ඔබ වහන්සේට පූජා කරනවා. අපි ඉඳුල් නොකර ඔබ වහන්සේට පූජා කරනවා. මේකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් ශ්‍රද්ධාව ඉපදිලා. එහෙම පොරොන්දු වුණා. එහෙම පොරොන්දු වෙලා හරිම සතුටින් දැන් යාළුවටත් ආහාර පිණිස පළවෙනිම ආහාර ටික පූජා කරලා දීලා ආහාර අනුභව කරන ඍෂියෙන් දැන් එතුමා කටයුතු කරනවා. හෙට ගොයන් කපනවා අද රාත්‍රී නින්දට යනවා. විශාල වර්ෂාවක් එදා රාත්‍රී සවැත් නුවරට එනවා. මහා වර්ෂාවක් එනවා. ඒ වර්ෂාව නිසා ගංගා පිටාර ගලනවා. බ්‍රාහ්මණයා උදේ පාන්දරම අවදි වෙලා කුඹුරට යනවා අද ගොයන් කපන්න තියෙන දවස. ගිහිල්ලා බැලුවම ඒ මුළු ප්‍රදේශයේම සියලුම කෙත් සියලුම කුඹුරු එදා රාත්‍රී මහ වර්ෂාවෙන් ඇති වුණු ගම් වතුරට අහු වෙලා ඔක්කොම විනාශ වෙලා. මුළු කුඹුරම විනාශ වෙලා. ඒකේ ආයේ බත් සරලවකටවත් ප්‍රමාණවත් වී ටිකක් නැහැ. ගම් වතුරෙන් විනාශ වෙලා. විශාල කම්පාවකට දුකටපත් වෙනවා. බ්‍රාහ්මණයාට ලොකු දුකක් තියෙන්නේ මිත්‍රේ කැටයට ඇසුරු කර භාග්‍යවතුන් වහන්සේට දැන් මං කොහොමද ආහාර පිණිස යමක් දෙන්නේ? මගේ මුළු කුඹුරම යට වෙලා. දැඩි ලෙස කම්පාවටපත් වෙන බමුණා ගෙදර ගිහිල්ලා निराහාරව ඇඳේ නිදිය ගන්නවා. තථාගත ඔබෙත් මගේ බුදුරජාණන් වහන්සේ එදා බමුණාගේ නිවසට වඩිනවා. දැන් අද කුඹුරට වඩින්නේ නැහැ. අද බමුණා ඉන්නේ ගෙදර. නිවසට වඩිනවා. නිවසට වඩිනකොට බ්‍රාහ්මණයා නැහැ. බැමිණිය ඉන්නවා. බුදුහාමුදුරුවෝ කතා කළා. එයා අඳුරන්නේ නැහැ. කතා කරලා කිව්වා බ්‍රාහ්මණයා කෝ කියලා. එතකොට කිව්වා එයා කනගාටුවෙන් ශෝකයෙන් නිදි. මෙහෙම විපතක් සිද්ධ වුණා. බුදුහාමුදුරුවෝ බැමිණිය අතේ පණිවිඩයක් යවනවා. බුදුහාමුදුරුවෝ වැඩමවලා ඉන්නවා එළියට එන්න කියලා. දැන් හිතවත්නි බුදුරජාණන් වහන්සේ වැඩිය බව ආරංචි වෙලා ස්වාමීනි මගේ ගෙදරටම වැඩියද අද කියලා බොහෝම ගෞරවයෙන් පිළිගත්තා. පිළියර ගත්තට පස්සේ බමුණා මේ කතාව බුදුහාමට මතක් කළා ස්වාමීනි මෙහෙම වුණා කියලා. අපේ බුදුහාමුදුරුවෝ සියල්ල දන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැන් බමුණා ගොඩාක් කනගාටුවට පත් වෙලා ඉන්න වෙලාවේ අපි මාතෘකා කළ බණ කතාව බමුණට කියලා දෙනවා. බ්‍රාහ්මණයට බුදුහාමුදුරෝ දේශනා කරන බ්‍රාහ්මණය තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. පෙලින් පෙලට උන්වහන්සේ කියලා දෙනවා මෙහෙම. බ්‍රාහ්මණය තණ්හාය ජායති සෝකෝ තණ්හාව නිසා තමයි ශෝකය උපදින්නේ. ජායති උපදිනවා. මොනවද උපදින්නේ? ශෝකෝ. ශෝකය උපදිනවා මක් නිසාද? තණ්හාව නිසා. ආශාව නිසා. එතකොට බමුණට දැන් හොඳට පැහැදිලි. බමුණට තිබුණේ ආසාවක්. ඒ ආසාවට බුදුහාමුදුරුවෝ කිව්වේ තණ්හාව කියලා. ලොකු ආසාවක් තිබුණා කුඹුර පිළිබඳව. බුදුහාමුදුරන්ට යමක් පූජා කිරීම පිළිබඳව ආසාවක් තිබුණා. දැන් මේ ආසාව ඉටු කරගන්න බැරි නිසා එයාට ශෝකයක් ඇති වෙලා. බමුණට වෙච්ච දේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බමුණට වෙලා තියෙන දේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොටනේ සතුට. කැමැති දේමයි දේශනා කරන්නේ. සිද්ධ වෙලා තියෙන දේමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. හරි පුදුමයි.
බමුණට සිද්ධ වුණු දේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හොඳට අහගෙන හිටියා. හොඳට මෙනෙහි කළා. තණ්හාව ඇති වුණාම ශෝකය උපදිනවා. තණ්හාව කියන්නේ ආසාව, ලෝභකම, මගේ කියන අදහස. එහෙම ඇති වුණාම එහෙම ඇති වෙන ಜಾති තියෙනවා. බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මොනවටද ඇති වෙන්නේ තණ්හාව ආසාව? සැමියා ගැන තණ්හාව ඇති වෙනවා. අඹුව ගැන තණ්හාව ඇති වෙනවා. සැමියාට බිරිඳ ගැන ආසයි. බිරිඳට සැමියා පිළිබඳව ආසයි. ලෝභකමක්, ලොල්කමක්, ආශාවක් සාමාන්‍ය තියෙනවා, ඇති වෙනවා. දූ දරුවන්ට ආසයි. ගෙදර දොරට ආසයි. රන් රිදී මුතු මැණික් වලට ආසයි. වී මුං මෑ යාන වාහන ඉඩම් වලට ආසයි. මේ හැම දෙයකටම ආශාවක් උපදිනවා. ඇත්තනේ. බ්‍රාහ්මණයට හොඳට තේරෙනවා. මේ හැම දෙයකටම ආශාව තියෙනවා. එයා වී වලට ආසයි. එයා ධාන්‍ය වලට ආසයි. යාන වාහන වලට ආසයි. හිතේ තියෙන දේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඇත්තටම බමුණා කියන්න ඇති ස්වාමීනි එසේය කියලා කියන්නේ නැති. ඔව් ඇත්තමයි ඔබ වහන්සේ කියන්නේ. තණ්හාව නිසා තමයි ශෝකේ ඉපදුනේ. හොඳට තේරුම් ගත්තා. ඊළඟට බුදුහාමුදුරුවෝ ඒ කාරණේ තේරුම් ගත්තට පස්සේ කියලා දෙනවා තණ්හායි ජායති භයං. බ්‍රාහ්මණේ මේ තණ්හාව නිසාමයි භය උපදින්නේ. මේ ආසාව මේ ලෝභකම නිසාමයි භය උපදින්නේ. එකත් බ්‍රාහ්මණයට තේරෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? තණ්හාය විප්පමුත්තස්ස. තණ්හාය විප්පමුත්තස්ස. මේ තණ්හාව නැති කළොත්, ආශාව නැති කළොත්, විප්පමුත්තස්ස යටපත් කළොත්, නැති කළොත්, ඡය කරගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? බ්‍රාහ්මණයේ තණ්හාව නැති කරගන්න, ආශාව නැති කරගන්න, බැඳීම ලොල් බව නැති කරගන්න පුළුවන් වුණොත් නත්ති සෝකෝ කුතෝ භයං. බ්‍රාහ්මණය ආය කවදාකවත් නත්ති නැත. මොනවද නැත? සෝකෝ කුතෝ භයං. ශෝකයත් භයත් උපදින්නේ නැත කියලා බුදුහාඳුර පැහැදිලි කරා. ඒ අනුව බ්‍රාහ්මණය මේ තණ්හාව විප්පමුත්තස්ස කවුරු හරි නැති කරොත් එයාටයි කවදාකවත් ශෝකය උපදින්නේ නැහැ. මේ වගේ ශෝක වෙන්නේ නැහැ. එයාට භය උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දේශනා කළ මේ දහම් කරුණ ඊටාම හොඳින් අවබෝධ කරගත්ත ශෝකයෙන් භයෙන් වෙලී හිටිය මේ බ්‍රාහ්මණයා ධර්ම දේශනාව නිමාවට පත් වෙනකොට අර උන්වහන්සේ මාස ගණනාවකට පෙර බලාපොරොත්තු වුණු සෝවාන් ඵලයේ පිහිටියා. මේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණය. දැන් බලන්න ප්‍රතිඵල සාර්ථකයි. අපි අර දුව පුතා පැත්තෙන් බැලුවොත් දැන් විභාග පාස්. හොඳ ප්‍රතිඵලයක් කරා ගමන් කළා. අවසාන ප්‍රතිඵලේ කරා ගමන් කරා. බුදුහාඳුරන්ගේ අරමුණ උනේ ඒක. ඒ නිසා අපි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අවබෝධ කරගන්නට ඕනි. අඹුසැමියන් හැටියට දූ දරුවන්ට ගේ දොර වතු පිටි ඉඩ කඩන් යාන වාහන රන් රිදී මුතුමැණික් වී මුම්මෑ ආදී මේ හැම දෙයකම අපි ලොල් නොවි දැඩි ලෙස බැඳෙන්නේ නැතුව දැඩි ලෙස ආශාව උපදවා ගන්නේ නැතිව අපි මොකද්ද කරන්න ඕනි? අවබෝධයෙන් ඒ සියල්ලම පරිහරණය කරන්න ඕන. මේ හැම දෙයක්ම තියෙන්න ඕන. පරිහරණය කරන්න ඕන. පාවිච්චි කරන්න ඕන. කොහොමද පාවිච්චි කරන්නේ? අවබෝධයෙන්. නුවණ මෙහෙवला. මේවා තුළින් ශෝකය උපදින බව දැනගෙන බැඳීම අඩු කරගෙන පාවිච්චි කරනවා. දූ දරුවෝ ඕනි. බිරිඳ සැමියා ඕනි. යාන වාහන ඕනි. මේ හැම දෙයක්ම හොඳ අවබෝධයකින් පරිහරණය කරන්න. එතකොට අර තියෙන ශෝකය බය පහ වෙලා ගිහිල්ලා අපට මේ සසරින් ඈතර වීමේ හැකියාව ඒ ශක්තිය උදා කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි ලොකු කුඩා මව් දෙමව්පිය පුංචි දුවල පුතාලා ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අපේ පියවති ජයසූරිය සෙනෙහබර මාතාව
මේ ධර්මානුශාසනාවේදී අපි පැහැදිලි කළ විදිහටම හොඳ අවබෝධයකින් තණ්හාවෙන් භය ශෝකය උපදින බව අවබෝධ කරගෙන තණ්හාව අර විප්පමුත්තස්ස කියලා බුදුහාඳුරෝ දේශනා කළ විදියට හොඳ අවබෝධයකින් ගොඩාක් බැඳීම් වලින් ඉවත් වෙලා ඊටාම නිදහසේ සතුටින් ඉන්න අම්මා කෙනෙක් බව අපි එතුමිය ඇසුරු ආශ්‍රය නිස්සරය කරන නිසා දන්නවා. ඒ නිසාමයි මම මේ ධර්ම මාතෘකාව තෝරාගත්තේ එතුමියගේ තවදුරටත් ධර්ම ඥානය වැඩි දියුණු වීම පිණිස දේශනා කරන්නට කියලා. ඒ අනුව අපි ධර්මානුශාසනාව අද නිමාවටපත් කරනවා. මේ උතුම් ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයේ දරන මහනුවර අසරණ සරණ සමිති විශ්‍රාම නිවාසයේ නිවැසි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නියෝජ්‍ය කොමසාරිස් වරිය හැටියට කටයුතු කළ පියවති ජයසූරිය සෙනෙහබර එමෑණියන් වහන්සේගේ මාර්තු 16 වන දිනට යෙදෙන 83 වන දිනයට ආශිර්වාද කරමින් සුබ පතමින් එතුමියටද මේ තණ්හාව දුරු කරලා උපදින ශෝකය භය නැති වෙලා සසර මඟ ඉක්මනින් කෙලවර කරගෙන උතුම් ධර්මාවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. විශේෂයෙන්ම මේ පියවති ජයසූරිය මෑණියන් බලාපොරොත්තු වෙනවා වසර 49කට පෙර ජන්මාන්තරගත වන්නට යෙදුණු පියාණන් වන විශ්‍රාමික විදුහල්පති CDS කුලසේකර මහත්මයාට පින් දෙන්න වසර 41කට පෙර විසු විශ්‍රාමික ජේෂ්ඨ ගුරු මෑණියන් දෝන ලිලි කුලසේකර මාතාවට පින් දෙන්න වසර 17කට පෙර ජන්මාන්තරගත වන්නට යෙදුණු ආදරණීය ස්වාමි පුරුෂයා ව්‍යාපාරික LD ජයසූරිය මහත්මයාට පින් දෙන්න එවැගේම සොහොයුරි මාණ්ඩලික හෙද මල්ලිකා කුලසේකර මහත්මියට එවැගේම සහෝදර විශේෂඥ දන්ත වෛද්‍ය බර්ට්‍රම් කුලසේකර මහත්මයාට පින් දෙන්න ඥාති සහෝදර ජයසිරි ජයසූරිය මහත්මයාට පින් දෙන්න විශ්‍රාම නිවාසයේ නිර්මාතෘ දේශබන්දු ප්‍රේම් වීරකෝන් සහ එම මැතිනිය ෆිලිෂියා වීරකෝන් අසරණ සරණ සමිතියේ නැසී ගිය ගුරු මාණ්ඩලික නිලධාරීන් සහ නිවාසයේ නැසී ගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තුව ඇතිව පියවති මාතාව මේ උතුම් පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම හොංකොම්හි වෙසෙන දෙටු සොයිරි ප්‍රේමා එන්දෝ සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන මහාචාර්ය තොසිති එන්දෝ මහත්මයාට දෙටු සොයිරියන් වන විශ්‍රාමික වෛද්‍ය පත්මා ගම්ලත් සහ විශ්‍රාමික හෙදි නිලධාරීනි පර්ල් පෙරේරා එවැගේම කැනඩාවේ වෙසෙන දෙටු පුත් නිසාන් ජයසූරිය සහ ඒ පවුලේ සියලු දෙනාට ඕස්ට්‍රේලියාවේ වෙසෙන කනිටු පුත් යසස් ජයසූරිය සහ ඒ පවුලේ සියලු ඥාතීන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම සරෝජා වීරතුංග සහ කුසුම් දුනුවිල විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලීය සියලුම මිතුරු මිත්‍රයන්ට විශ්‍රාම නිවාසයේ මිතුරු මිත්‍රයන්ට එවැගේම මෙම නිවාසයේ පාලිකා සහ කාර්යාලීය මාණ්ඩලයේ සියලුම මිතුරු මිත්‍රයන්ට නිලධාරීන්ට විශේෂඥ වෛද්‍ය උදය මහත්මයාට එවැගේම අවට වෙළඳ සැල්වල කටයුතු කරන සියලු දෙනාට පෞද්ගලික ඔසුසලේ සේවක පිරිස ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයතනයේට
සියලුම ආකාරයේ ආරක්ෂාව තුනුරුවන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් එතුමිය කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට රත්මලානේ මල්ලිකාරාමාධිපති පූජ්‍යපාද රණස්ගල්ලේ ඥාන වීර ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඒ වගේම කොට්ටුන්නේ භාවනා මධ්‍යස්ථානාධිපති දොළොස්සල උදිතදීර ස්වාමීන් වහන්සේට ඒ වගේම මීපාගම සංඝරතන ස්වාමීන් වහන්සේට ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර අතිගෞරවාර්හ බෞද්ධ අමාත්‍ය ජාලයේ වත්මන් සභාපති අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ හැම දිනාටම විජයන් ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදයේ ශ්‍රී දන්ස්ටා ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට ඒ හැම දිනාටම තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පියවතේ ජයසූරිය මෑණියන් වහන්සේගේ නමින් පරලෝකීය සියලු දෙනාටමත් සුජීවන්ත වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි ඔබ අප හැම දෙනාටමත් සම්බුද්ධ ශාසනය සුරකින්න අල්පේසාක්‍ය මහේසාක්‍ය ආදී සියලුම දෙවියන්ටත් මේ පින් එකසේ ප්‍රතිවීමෙන් ඒ මේ ඔබ අප හැම දෙනාටම ඊ타මත් මික්මන් භවයකදී උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ මහා පුණ්‍ය ක්‍රියාව හේතු වේවා වාසනාව වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරං